කරුසාරණයි. පන්සල් සමාදන් වෙන නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरे मज्जपमा दट्ठाना वीरमणि सिक्खापदं समादयामि මේ තිසරණ සහිත පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතීතං ඒකෝ අන්තෝ අනාගතං ဒ ුතියෝ අන්තෝ පච්චුප්පන්නං මච්චේ තණ්හා සිබ්බනීති. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම තුනුරුවන් කෙරෙහි හිතේ පැහැදීම ඇති කරගෙන බොහෝම වමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට ඕනේ. පින්වතුනි, මේ උතුම් සත්‍ය අවබෝධ නොවිච්ච නිසායි, අවබෝධ කරගන්නට බැරි වෙච්ච නිසායි අපි හැම කෙනෙක්ම මේ ඉමක් කොනක් පරක් තරක් නැති දීර්ඝ සංසාරේ ඉන්නේ. ඉතින් මේ සත්‍ය අවබෝධ වුණොත් මේ දුක් සහගත සසරේ මියට දුවන සැරිසරන ස්වභාවය
අපි තුලින් නතර වෙනවා. මේ සසර දුක නතර කරන්න අපිට පුළුවන්කම තියෙන්නේ මේ සත්‍ය අවබෝධ කරගෙන ඒ තුලින් ඒ අවබෝධය තුලින් මේ ලෝකයේ නොඇලී නොගැටී හිටියොත් තමයි. ඉතින් මේ ලෝකයේ ඇති ජරා මරණ ස්වභාවය සසර ස්වභාවය තේරුම් ගත්ත අතීත උත්මේ තමන්ගේ ජීවිතය ගැනවත් නොබලා ධර්මයෙන් ජීවිතය කරගෙන ධර්මයට මුල් තැන දීලා කටයුතු කරපු චරිත ඕන තරම් තියෙනවා. මම එදත් මතක් කළා. මම අදත් ඒ කතාව ටිකක් මතක් කරන්නම් මේ අලුතෙන් අයත් ඇවිල්ලා ඉන්න හින්දා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා සිටු යුවලක් හිටියා. ඒ සිටු යුවලට හිටියා දරුවෝ දෙන්නෙක්. එතකොට මේ ලොකු පුතාගේ නම තිස්ස. යාන්තම් මේ ලොකු පුතා අවුරුදු 14ක් 15ක් වගේ වෙන කාලෙ වෙනකොට ඒ දෙමව්පියෝ දෙන්නම හදිස්සි රෝගයක් හැදිලා මරණාසන්න මොහොතටපත් වුණා. ඒ මරණාසන්න අවස්ථාවේදී ලොකු පුතා ළඟට කතා කරලා කියනවා නේ පුතේ සමහර විටක තවම බොහෝ දවසකින් අපි කලුරිය කරන්න පුළුවන්. ඒත් මේ මල්ලිට දුකක් නොදී අපි නැති පාඩුව දැනෙන්න නොදී මල්ලිව බලා ගන්නට කියලා අවවාද කළා. කිව්වා වගේම බොහෝ දවසකින් මේ දෙමව්පියෝ දෙන්න කලුරිය කළා. ඊට පස්සේ තිස්ස මොකද කරන්නේ? තමන්ගේ ඉගෙනීම් කටයුතුත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා අර මල්ලිව යහපත් පුරවැසියෙක් කරන්නට මල්ලිට දුකක් නොදී ජීවත් කරවන්න ඕන නිසා මල්ලි වෙනුවෙන් ජීවිතය කැප කළා. ඉතින් මේ විදිහට කටයුතු කළා ටිකක් වැඩිහිටි බවට පත් වුණාට පස්සේ අයියා දෙමව්පියන්ට වෙච්ච පොරොන්දු නිසා Taman ගැනවත් බලන්නේ නැතුව මල්ලිට අවාහවා කටයුතු කරලා දීලා Taman සතු දේපොළ වස්තුන් භාගිකුත් බෙදලා Tamanගේ මල්ලිට දුන්නා. ඉතින් මේ කාලේ බොහෝ සෙයින් සෙනග පුරුදු වෙලා හිටියා සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න අවසට. ඒ බණ කියන පිරිස් එක්ක මේ තිස්සත් යන්න හුරු වෙලා තිබුණා. ඉතින් කාලයක් යනකොට මේ තිස්සට තේරුණා මේ සසර ඇති දුක් සහගත බව සසර ඇති භයානක බව තේරිලා දවසක් ධර්ම දේශනාව ඉවර වෙලා ඔක්කොමල යනකම් ඉඳලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙන්න ඕනේ මාව පැවිදි කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තිස්ස අවසරයකින් තොරව පැවිදි කරන්න කෙනෙක්ව තහනම් ඔබට අවසර අරගෙන කවුරු හරි ඉන්නවද? ස්වාමීන් වහන්සේ මට වෙන කවුරුවත් නැහැ. නමුත් එක මල්ලි කෙනෙක් නම් ඉන්නවා. එහෙනම් තිස්ස ගිහිල්ලා මල්ලිට කියලා එන්න මහාන වෙන්න ඕනේ බව. ඒ පාර හොඳයි කියලා මෙයා ගෙදර ගිහිල්ලා මල්ලිට කියනවා මල්ලි මට මහාන වෙන්න ඕනේ මහාන වෙන්න යන්න අවසර දෙන්න. ඒ පාර මේ මල්ලි ඔය කර්ම කියලා අඬනවා අනේ අයියේ අම්මා නැති මට අම්මා වුනේත් අයියා තාත්තා නැති මට තාත්තා වුනේත් අයියා නෑදෑයෙක් වෙන සහෝදරයෙක් නැති මට නෑදෑයෙක් සහෝදරයෙක් අයියා අනේ අයියා යන්න එපා කියලා අඬනවා. නැවත නැවත කාරණා කියනකොට අයියා කියනවා මට පුළුවන් විදිහට ජීවිතේ හැම දෙයක්ම අඩුපාඩුවක් නොකර මම මල්ලිව බලාගත්තා. ඒ කරපු උපකාර වලට මට උපකාරයක් කරනවා නම් මට මහාන වෙන්න යන්න අවසර දෙන්න. ඒ පාර එහෙම කිව්වහම කොහොම හරි මේ මල්ලි අකමැත්තෙන් වුණොත් කැමැත්ත දුන්නා. ඊට පස්සේ මේ තිස්ස ගිහිල්ලා ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වුණා. මහාන වෙලා බොහෝම වත්සපන් ස්වාමීන් වහන්සේ නමක් හැටියට බණ භාවනා කරනවා. නමුත් දන්නා හඳුනන අය නිතරම මේ තිස්ස හාමුදුරුවන්ව හම්බ වෙන්න එනවා. මේක කරදරයක් නිසා තිස්ස හාමුදුරුවෝ සවැත් නුවරට ටිකක් ඈතට වෙන්න
එක්තරා පිටිසර ගමකට ගිහිල්ලා ඒ ගමේ කැලෑවක තියෙන ගල් ලෙනක වාසය කරනවා. පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා අප්‍රමාදීව රැය දවල් දෙකේ භාවනා කරමින් ජීවත් වෙනවා. ඒ වෙලාවේදී අර තිස්සගේ මල්ලිගේ බිරිඳ කල්පනා කරනවා මේ තිස්ස මහාන වෙච්ච එකෙන් නම් අපිට උනේ හරීම යහපතක් තමයි. මොකද එයා මහාන වෙච්ච නිසා එයාගේ දේපොළත් ඔක්කොම අපිට අයිති වුණා. ඉතින් බැරිවීමකින් හරි පැවිද්දේ කලකිරිලා ආවොත් මේවා ආපහු දෙන්න වෙනවා. ඒ හින්දා ආපහු එන්න බැරි විදිහක් කරන්න ඕනේ කියලා අර මල්ලිටත් නොතේරෙන විදිහට රහසෙන් මොකද කරන්නේ හොරු කණ්ඩායමක් ගෙන්නගෙන හොරුන්ට අල්ලස් දීලා සල්ලි දීලා මෙතන මේ මුදලක් තියෙනවා මේ ටිකයි තියෙන්නේ තව මේට වඩා උඹලට ගොඩාක් මුදලක් දෙනවා අහවල් ගමේ අහවල් ගල්ලේ ඉන්නවා හාමුදුර කෙනෙක් මේ හාමුදුරන්ව මරලා එන්න කිව්වා. ඒ පාර මේ හොරු කණ්ඩායම අර තිස්ස හාමුදුරුවෝ ඉන්න ගල්ලෙනට ආව තිස්ස හාමුදුරන්ව මරන්න කියලා. එනකොටත් හාමුදුරුවෝ සක්මන් මල්වි සක්මන් භාවනාව කරමින් ඉන්නවා. මේ විලායේදී හොරු වට කරගත්තාම අහනවා ඇයි උපාසකවරුනි කියලා. අපි ආවේ වහන්සේව මරන්න. මාව මරන්නේ ඇයි මාව මරුවාම ඕගලන්ට කියන යහපත මොකද්ද? වහන්සේ මරුවාම අපිට විශාල මුදලක් හම්බ වෙනවා. හොඳයි එහෙමනම් මට එක දවසක් ජීවිතේ දෙන්න. අද මාව මරන්න නැතුව හෙට මරන්න. ඒ වෙලාවේදී හොර නායකයන් කියනවා හාමුදුරු නමක් වුණත් මේ හාමුදුරුවෝ කියන කපටිකම බලන්න මහාන වෙන්න මේ මරන්න කියලා අද මරන්න නැතුව හෙට මරන්න කියලා කියන්නේ ඔය රැය පැනලා යන්නද කොහෙද? එහෙම නෙමෙයි දැම්මම මරමු කියලා කඩු උස්සලා ගන්නකොට කිව්වා මරන්න එපා. මම පැනලා නොවන බවට අපයක් වෙන්න. ඊට පස්සේ කියනවා මේ මහා කැලේ උඹට අප වෙන්නේ කවුද? ඒ වෙලාවේදී තිස්ස හාමුදුරුවෝ සක්මන කෙරවල ඉඳගෙන මහා විශාල කළු ගලක් අරගෙන දෑත උසවලා මේ කකුල් දෙකට ගහලා කලවේ ඇට දෙක කලව කකුල් දෙක බිඳ ගන්නවා. ඇවැත්නි පැනලා නොවන බවට මේ ඇපේ ඇද්ද කියලා අහනවා. ඉතින් මේ හාමුදුරන්ගේ මේ ක්‍රියාව දැකලා සංවේගයට පත්වෙච්ච හොරු බව අනේ ස්වාමීන් සමාවෙන්න කියලා වැඳලා ගියා. මම මේකෙන් මතක් කළේ පින්වත්නි එදා ඉතිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා. මේට දුවන සැරිසරන සංසාරේ හිටියොත් කකුල් වල ඇට කැඩුණු වාරවල් කියන්න බැරි බව දැනගෙන හිටියා. ඒ වගේම වදින කඩු කිසි පාරවල් මෙන්න මෙච්චරයි කියන එක සසර හිටියොත් ගණන් කරන්න බැරි තරම් කඩු කිසි පාරවල් වදිනවා කියන එක දැනගෙන හිටියා. ජීවිතය කියන එක මෙන්න මෙච්චරයි දුක කියලා නිමා කරන්න බෑ මනින්න බෑ කියන එක තිස්සහම්දුර දැනගෙන හිටියා. ඒ තිස්සහම්දුර දැනගත්තා. ඉතින් මම ජීවිතය රකින්න දහම අතහැරලා ජීවිතේ රකින්න හරි කියන අදහසින් දහම අතහැරියොත් ආපහු මේ සසරට වැටෙනවා. ඉතින් මගේ මේ එක ජීවිතයක කකුල් දෙක කැඩුනට කමක් නැහැ. මට අප්‍රමාදීව මේ දහම හැසිරී ගන්න පුළුවන් වුණොත් මුළු සසරකම කකුල් කැඩෙන එකෙන් මම බේරෙනව නේද කියලා හිතුණා. එහෙම හිතලා මේ කකුල් දෙක ඒ විදිහට කලවැට බිඳගෙන ඒ වේදනාවම අරමුණු කරගෙන භාවනා කරලා පහවදා උදේ සිව් පිළිසඳියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් හැටියට අරිහත්ත්වයටපත් වෙලා පිරුණම් පෑවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුනි මේ දුවන්නන් වාලේ දුවන සමාජයට නම් ධහම වටිනාකමක් තේරෙන්නේ නැහැ. ජීවිතයේ යථාර්ථය තේරෙන්නේ නැහැ. ධර්මයේ සඳහන් වෙනවා ආහාර නිද්‍රා බය මෛතුනංච සාමාන්‍ය මේතත් පසුබිර සමානා ධම්මේන තේසා මන්දිකෝ විශේෂා ධම්මේන හේන පසුබිර සමානාත්. ආහාර පාන හොයා ගැනීම
ඒ වගේම නිදා ගන්න තැනක් හොයලා නිදා ගන්න එක, තමන් ජීවිතේට බයක් දුකක් වෙනකොට ඒකට රැකවරණයක් හොයන එක, මෛතුන ධර්මයේ කියන මේ කාරණා හතර තිරසංගත සතාටත් මනුස්සයාටත් දෙන්නටම එකයි. තිරසංගත සතෙක් කිව්වම එයත් කොහොම හරි ආහාර පාන හොයා ගන්නවා, කොතනක හරි වැටලා නිදා ගන්නවා, කවුරු හරි ගහන්න හරි මොන හරි උපද්‍රවයක් කරදරයක් වෙනකොට ඒ බයෙන් බේරෙන්න එයත් දුවනවා. එයත් තමන්ගේ වර්ගය බෝ කිරීම සඳහා පැවැත්ම යුක්තව ඉන්නවා. ඉතින් මිනිස්යත් තිරසංගත සතත් අතර වෙනසක් මේ ධර්මතා දෙකෙන්. ධම්මේන තේසම් අධිකෝ විශේෂා. ඉතින් මිනිස්සෙක් නම් මනුස්සකමේ වටිනාකම වෙනස්කම් වෙන ධර්මයකින් යුක්ත වෙනවා. ධම්මේන හේනත් පසුපිර සමානයි. ධර්මයෙන් හේන පුද්ගලයා අර කාරණා හතරට විතරක් සීමා වෙනවා තිරසංගත සතා වගේ කියලා. ඉතින් මේ දීර්ඝ සංසාරෙදී හිටියොත් ওই ධර්මතා හතර විතරයි කරන්නේ. මනුෂ්‍ය ජීවිතය ගැන වැඩක් බලක් ගන්නෙ නැහැ. ගත්තේ නැතුව හිටියොත් මේ සසරේ දුකටපත් වෙනවා කියන දැනගත්ත නිසා තිස්සහාමුදුරුවෝ එදා ඒ විදිහට ධර්මයට ජීවිතය කැප කරලා ධර්මයේ කෙරෙහි විශ්වාසය තියලා ධර්මයෙන් ජයගත්තා. බොහෝ දිනක් පින්වතුනි අර තිරසංගත සතුන්ට සීමා වෙච්ච ධර්මතා හතරට විතරක් සීමා වෙලා දුවන්නන් වාගේ දුවන සමාජ රටාවකට එකතු වෙලා ඔහේ දුවනවා. නමුත් මේ අතීත උත්තමයන්ගේ චරිත කතා තුළින් ජීවිත කතා තුළින් යමක් හිතන්ට හුරු වෙන හිතන්ට පුළුවන් මනසකට බොහෝම වටිනා යමක් කියනවා. මිනිස්සෙක් කියලා කියන්නේ මනං උස්සතිති මනුස්ස. උසස් මනසක් තියෙන නිසා මිනිස්සයා කියනවා. උසස් මනසක් තියෙන කෙනෙක්ගේ ස්වභාවය තමයි ජීවිතයේ ඇත්ත ඇති හැටි දකින්න උත්සාහවත් වෙන එක. මෙතනදී අපි බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක ලෝකෙට නැති දෙයක් කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි බලන්න ගියොත් පින්වතුනි ජීවිතේ හම්බ වෙන්නේ හැම තැනකම එකම විදිහේ දුක්ඛදායක ස්වභාවයක්. ඉතින් ඒ තිස්සහාමුදුරන්ගේ කතාවෙන් වගේ දෙයකින් පෙනෙනවා අතීත මහෝත්තමයන් වහන්සේලා ධර්මයේ වටිනාකම කොච්චරද කියලා දැනගෙන හිටියද? ඒ ධර්මයේ වටිනාකම දන්න හින්දාම ජීවිතය ගැනවත් බැලුවේ නැතුව ජීවිතේ පූජා කළ ධර්මයේ වෙනුවෙන්. ඒ නිසා පින්වතුනි අපිත් කවදා හරි දවසක මේ සසරෙන් මිදෙන්නේ අපේ නිමත් ඔන්න ඔය මට්ටමටම ආපු දවසටයි. අපි චූටි කරුණේදී ඉස්සෙල්ලාම කරන්නේ දහම අතහරින එක. ගෙවල් දොරවල් වල නැත්නම් මේ ජීවිතේ අපේ ජීවිතේ ප්‍රශ්නයක් වෙනකොට ඒ ප්‍රශ්න ටික ජීවිතේ කරගන්නවා දහම අතහරිනවා. නමුත් ධර්මයේ සඳහන් වෙන්නේ ධනං චජේ අංගං රක්කමානෝ අංගං චජේ ජීවිත රක්කමානෝ ධනං අංගං ජීවිතං චජේ ධම්ම මනුසරන්තෝ. මේ ලෝකයා ධනය අතහරිනවලු තමන්ගේ අංග ප්‍රත්‍ය රැකගන්න. වකුගඩුවක් නරක් වුණොත්, ඇහැක් නරක් වුණොත්, අතක් පයක් නරක් වුණොත් ඒකට බෙහෙත් කරගන්න හෝ ඒ අංග ප්‍රත්‍ය රැකගන්න තමන්ගේ තියෙන මුළු ධන ස්කන්ධයම හෝ ලෝකයා විනාශ කරනවා. ධනං චජේ අංගං රක්කමාන. අංග ප්‍රත්‍ය රකින්න ධනය අතහරිනවා. අංගං චජේ ජීවිතං රක්කමාන. ශරීරයේ නොයෙක් කොටස් අතහරිනවා ජීවිතය රැකගන්න. කකුල කපලා අයින් කළේ නැතිනම් මේක කුණු වෙලා උරුදුල මැරෙයි කියලා කකුල අයින් කරනවා ජීවත් වෙන්න. අත අයින් කරනවා ජීවත් වෙන්න. අංගං චජේ ජීවිත රක්කමාන. ධනං අංගං ජීවිතං චජේ ධම්ම මනුසරන්තෝ.
ධර්මයේ යථා ස්වභාවය දන්න කෙනා ධානයයි අංගයි ජීවිතය කියන තුනම අතහරිනවලු මේ උතුම් ධර්මය අභියසදී. ඉතින් මේ පින්මුතුන්ටත් මතක් කරන්නේ පින්මුතුනි එක ටිකක් ජීවිතය ගැන හිතනද හැමදාම අපිට මේ මට්ටමවත් හම්බ වෙන්නේ නැහැ. අපිට මේ හම්බ වෙච්ච වෙලාවේදී වටිනාකම තේරුම් ගන්න. සමහර විටක ධර්ම වටිනාකම තේරෙනවා අපිට. එතකොට ධර්ම අවබෝධ කරගන්න වටපිටාව අපෙන් අතහැරිලා. ධර්ම අවබෝධ කරගන්න වටපිටාව අපිට තියෙනවා. එතකොට වටිනාකම තේරෙන්නේ නැහැ. කෙනෙකුට ධර්ම අවබෝධ කරගන්න පුළුවන් වටපිටාව තියෙද්දි මේකේ වටිනාකම තේරුනොත් තමයි මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. පින්වතුනි අද අපිට මොනවද තියෙන්නේ කියලා බලන්න යථාර්ථය අනුව බලනකොට එදා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ රජවරු රජකම් අතහැරියා, සිටුවරු සිටුකම් අතහැරියා. මේ සද්ධර්මය හමුවේදී අපි මෙහෙම කියමු දැන් මේ ලෝකේ තියෙන ලොකු නිලයක් තමයි රජකම. අපි ජනාධිපතිකම කියලා. ඒ වගේම හැම කෙනෙකුගෙන් පූජා සත්කාර ලැබෙන ලොකු නිලතලයක් රජකම කියන එක. යම් කිසි කෙනෙකුට රජ කෙනෙකුට දැඩි රෝගයක් හැදෙනවා. ඉතින් රටේම ඉන්න වෙදවරු ගෙනල්ලා වෙදකම් කරනවා කියන මේ රෝගී සුව කරන්න බෑ. එක වෙද මහත්තයෙක් ඇවිල්ලා කියනවා හොඳයි. ඒකාන්තයෙන් රජතුමනි ඔබතුමා මැරෙනවාමයි මේ රෝගෙන්. මේ රජකම අතහැරලා අහවල් කැලේට ගිහිල්ලා අහවල් ගස්වල පොතු කකා හිටියොත් නම් ජීවත් වෙන්න පුළුවන් කිව්වොත් මේ රජකම අතහරින්නේ නැද්ද? අතහරිනවා. මොකද ලෝකෙට නොමැරීම වටිනවා ඊට වඩා. මරණය බයයි. නොමැරීම වටිනවා ඊට වඩා ලෝකෙට. නොමැරෙන්න. නමුත් හොඳට මතක තියාගන්න ඒත් නොමැරෙන්න නෙමෙයි මරණය ටිකක් කල් දාගන්න. ඒත් මැරෙනවා. මරණය කල් දා ගැනීමත් වටිනවා ලෝකෙට රජකමකට වඩා. එතකොට ඒ එක ජීවිතයක මරණය කල් දා ගැනීම සදාතනික අජරාමර බව හමුවේදී අපිට මොනවද කරන්න බැරි කියලා බලන්න. ওই බව තේරුම් කරගත්තා හිතා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී බොහෝ දෙනෙක් රජගොල්ලෝ රජකම් අතහැරියා, සිටුවරු සිටුකම් අතහැරියා. මහා ධනෙ තියෙන රාජරාජ මහා මාත්‍යේ තමන්ගේ ධනෙ අතහැරියා. හරියට අලුමුළු කෙළපිඩක් වගේ. අනුරුද්ධ මහ රහතන් වහන්සේ ගැන අහලා ඇති ඔයගොල්ලෝ පොඩි කතාවක් කියන්නම්. මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියන්නේ එක මහානාම කියන ශාක්‍ය රජුගේ මල්ලි. මේ අනුරුද්ධ කුමාරයා මොනතරම් සැපවත්ද කියනවනම් ඒගොල්ලෝ දන්නේ දැන් ඒ යාළුවෝ ටික එකතු වුණාම එක්කෙනෙක් කියනවා බත් එන්නේ කොහෙන්ද කියලා අහුවාම මේ චුල තියෙන රන් හැලියෙන් තමයි බත් උපදින්නේ කියලා තමයි එයා දන්නේ. එයා දැකලා තියෙන එච්චරයි. කුඹුරක් කරනවා වී වලින් බත් වෙනවා ඕව මොකුත් දන්නේ නැහැ. මෙහෙම එක එක්කෙනා කතා වෙනවා. ඉතින් මම මතක් කරුවේ මේ අනුරුද්ධ කුමාරයා නැහැ කියන වචනේ දන්නේ. මෙයා සසරදී ගොඩාක් පින් කළා පාරමිතා පුරලා තියෙනවා මට නැතේ කියන වචනේ අහන්න නොලැබේවා කියලා. ඉතින් දවසක් පුංචි කාලේ මෙයා හරි කැමති කැවුම් කන්න අනුරුද්ධ කුමාරයා. ඉතින් අම්මා මෙයාට කැවුම් හදලා දෙනවා. යාළුවෝ එකතු වුණාම කැවුම් වලට ඔට්ටු අල්ලලා සෙල්ලම් කරනවා. දවසක් මේ අනුරුද්ධ කුමාරයා සෙල්ලම් කරන කැවුම් ටික පරාදයි. දැන් සෙල්ලම් කරන ටික පරාද වෙනකොට දුවලා ගිහින් අම්මගෙන් කැවුම් ටිකක් ඉල්ල ගන්නවා. ආයෙත් අරගෙන එනවා. ඒ ටිකත් පරාද වෙනවා. ඔහොම ගියාම කැවුම් ඉවර වුණා. ඊට පස්සේ ඉල්ලන්න ගියාම අම්මා කියනවා පුතේ කැවුම් නැහැනේ කියලා. අම්මේ කැවුම් නැහැ කියන්නේ මොකද්ද කියලා අහනවා. දැන් නැහැ කියන එක දන්නේ නැහැ මෙයා. ජීවිතේ එහෙම එකක් දැකලා නැහැ. දන්නේ නැහැ, අහලා නැහැ. දැන් ඉතින් නැහැ කියන එක පෙන්වන්න විදිහක් නැහැනේ. අම්මා මොකද කරන්නේ? යටින් තැටියක් තියලා උඩින් හිස් තැටියකින් වහලා මොකද දැන් ඇරියාම පෙන්වන්න කැවුම් මෙන්න මේකනේ පුතේ නැහැ කියන්නේ කියන එක පෙන්වන්න
තැටියක් තියලා උඩින් තැටියකින් වහලා දුන්නා අතට. මේ සිද්ධිය බලාගෙන හිටිය දෙවිවරු ඉතින් නෑ කියන වචනේ අහන්න මෙයාට සැලසුවොත් අපේ හිස හක්කඩකට පැලෙයි. මෙයාගේ පින කුසලයේ එච්චරට බලවත් මේ සඳහා යමක් නොකළොත් කියලා දෙවියෝ මොකද කරන්නේ? ශනිකව කැවුම් නැවුවා ඇතුලේ. ඉතින් අම්මා අර පියන ඇරලා මෙන්න මේකනේ පුතේ කැවුම් නැහැ කියන්නේ කියලා බලනකොට කැවුම් ගොඩා. අරගෙන කාලා බැලුවා හරි රහයි දැන් දිව්‍ය උජස් තියෙන කැවුම්නේ. හරිම රහයි. ඊට පස්සේ ගිහිල්ලා ඔන්න සෙල්ලම් කරනවා. හැමදාම කියන්නේ අම්මේ මට නැති කැවුම් දෙන්න. දැන් එදා ඉඳලා කියනවා අම්මේ මට මුකුත් එපා නැති කැවුම් දෙන්න කියනවා. ඉතින් අම්මා මොකද කරන්නේ මගේ පුතා හරිම පින්වන්තයි කියලා දන්නේ හින්දා අර වගේ හිස් තැටියක තියලා තැටියක් අරගෙන හිස් තැටියකින් වහලා දෙනවා. ඉතින් මතක් කළේ නැහැ කියන වචනේ අහලා තිබුණේ නැහැ. නමුත් ඒ බඳු උත්තුමය පවා මේ සද්ධර්මයේ හමුවේදී ඒ සැප ඔක්කොම අතහැරියා. අතහැරලා මුළු ලෝකෙම දුකයි කියන මේ ගහක් යට සෝහනේ මිනි උතල දාලා තිබුණු සිවුරක් අරගෙන පාංශකුළු සිවුරක් අරගෙන පොරෝලා කබලක් අතට අරගෙන ගයක් ගානේ අනුන්ගේ බත් ගා කෑවේ ඒ ධර්මයේ විමින් බත් ගා කෑම වටිනවා ලෝකේ රන්තැලියේ රජකම අනුභව කරනවට වඩා එයා රජකම නෙමෙයි අනුභව කරන ජරා මරණයි කියලා දන්නවා. ඉතින් පින්මුතුනි අපි කවදා හරි දවසක අපි මේ සැප අනුභව කරනවා කියන මනස මකලා අපි මේ දුකයි දිහිගෙදර ඉඳගෙන අනුභව කරන්නේ කියන කම ටිකක් හරි දැකලා මේ දහමට කිට්ටුනොත් විතරයි අපි මේ දුක් සහගත සසරෙන් ඈතර වෙන්නේ. ඒ නිසා මස් කඩේට මරන්න ගෙනියන හරක් පස්සේ හරක් ටිකිනුට ඒ පස්සේ ගියේ හරකෙකු මැරෙන්න උනා. ඒ වගේ ලෝකය දුවන්නම් වාලේ දුවන ලෝකය අනුව ගියොත් අපි මරණයටපත් වෙනා මිසක අපි මෙදෙන්නේ නැහැ. පොඩ්ඩක් විවේක බුද්ධියෙන් හිතලා මේ ධහම තියෙන මොහොතේ මිනිස්සෙක් වෙච්ච ජීවිතේ මේ ධර්මයේ තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මම අද දවසේදීත් මතක් කළා මම මේ මජ්ජ සූත්‍රය කියන්නම් කියලා. ස්වභාවයෙන්ම මේ සූත්‍රවල අර්ථය ගැඹුරුයි. මම මතක් කළා ධර්මයේ ගැඹුරු නෑ අපි දුර්වලයි. අපිට තේරෙන්නේ නැත්තේ ධර්මයේ ගැඹුරු නිසා නෙමෙයි. ඒ ගැඹුරු ධහම තේරුම් කරගන්න තරම් අපි දියුණු වෙලා නැහැ. ඒ තමන්ගේ දුර්වලකම තේරුම් අරගෙන තමන්ව කොහොම හරි මේ ධහම තේරුම් කරගන්න පුළුවන් මනසක හදාගෙන මනසකට අරගෙන මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න ඕනේ. ඒ බඳු ඌ යහපත උදෙසා අපි මේ ධර්මයේ අර්ථය ටිකක් සම්මර්ෂණය කරලා බලමු. ඉතින් එදා මේ මජ්ජ සූත්‍රයේ සාකච්ඡා කළේ ස්වාමීන් වහන්සේලා බරණැස් නුවර ඉසිපතනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී එදා භික්ෂුන් වහන්සේලායි ස්වාමීන් වහන්සේලා පිටපාතෙන් පස්සේ ධම් සභා මණ්ඩපේ එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනකොට තමයි මේ කතාව ඇති වුනේ. අන්ත දෙක දැකලා මැද තවරෙන්නේ නැතුව තණ්හාව ඉක්මවපු කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. අන්ත දෙක මොකද්ද? ඒ සිබ්බණිය ඉක්මවනවා කියපු සිබ්බණිය මොකක්ද? කොහොමද මැද තවරෙන්නේ නැතුව ඉන්නේ? කොහොමද මහා පුරුෂයෙක් වෙන්නේ කියලා අහනකොට තමයි ගිය සතිය අපි කරපු පරියායක ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ඉස්පර්ශය කියන එක්කාන්තයක්, ඉස්පර්ශ සමුදය එක්කාන්තයක්, ඉස්පර්ශ නිරෝධය මැදයි. මෙන්න මේ විදිහට හිටියොත් තණ්හාව නැති වෙනවා. සිබ්බණිය කියන්නේ තණ්හාවට මෙන්න මෙහෙම හිටියොත් තණ්හාව නැති වෙනවා. ඔහොම ඉඳලා තණ්හාව නැති කරපු කෙනාටයි මහා පුරුෂයා කියන්නේ. ඊට පස්සේ එතනදී තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා අතීතයේ එක්කාන්තයක්, අනාගතයේ එක්කාන්තයක්, පච්චුප්පන්නම මැද වර්තමානයේ මැදයි. වර්තමානයේ මැදයි. මෙන්න මේ අතීතය යනෝ යන්නේ නැතුව අනාගතය යනෝ යන්නේ නැතුව වර්තමානයේක මනස තියාගෙන හිටියොත් කෙනෙකුට මෙන්න මෙයාට තණ්හාව හික්මෙනවා. සිබ්බණිය කියන්නේ තණ්හාව. මේ සිබ්බණිය හික්මෙනවා නැත්නම් තණ්හාව නැති වෙනවා. අන්න එයාට මහා පුරුෂයා කියනවා. එතකොට මහා පුරුෂයා වෙන්නේ මහා පුරුෂයා කියලා කියන්නේ තණ්හාව නැති කරපු කෙනාට, සිබ්බණිය අතහැරගත්ත කෙනාට. සිබ්බණිය කියන්නේ ගෙතුම. සංසාරේ නැවත නැවත ගොතවන්නේ තණ්හාව නිසා. ඒ නිසා තණ්හාවට කියන තව නමක් සිබ්බණිය කියලා.
එතකොට මේ තණ්හාව නැති කළොත් තමයි මහා පුරුෂයා වෙන්නේ. තණ්හාව නැති කරන්න පුළුවන් කොහොමද? අතීතාන්තයටත් යන්නේ නැතුව අනාගතාන්තයටත් යන්නේ නැතුව වර්තමානයේ හිතිය තුනේ තණ්හාව නැති කරන්න පුළුවන්. එතකොට දැන් අපි තණ්හාව නැති කරන්න කියලා කවුරුත් අමුතින් උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. මහා පුරුෂයෙක් වෙන්න, ශ්‍රේෂ්ඨ උත්තමයෙක් වෙන්න අමුතියෙන් ඕනේ තණ්හාව නැතිව ශ්‍රේෂ්ඨ උත්තමයෙක් වෙනවා. මහා පුරුෂයෙක් වෙනවා. තණ්හාව නැති කරන්න අපිට බෑ. තණ්හාව නැති කරන්න අමුතියෙන් උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. අපිට පුළුවන් නම් අතීත අන්තයත් අනාගත අන්තයත් කියන අන්ත දෙක දැකලා ඒ අන්ත දෙක ඇසුරු නොකර වර්තමානයේක ජීවත් වෙන්න පුළුවන් නම් අපි ගාව තියෙන්නේ ඕන ඔතෙන් තියෙන දර්ශනය විතරයි. වර්තමානයේක අපිට ජීවත් වෙනකොට මේ සිද්ධිය තුලින් තණ්හාව අතහැරෙනවා. තණ්හාව නැති කරන්න බෑ පුද්ගල භාවයකින් තණ්හාව නැති වෙනව කොහොමද? අතීතාන්තයේ අනාගතාන්තයේ කියන අන්ත දෙක අතහැරලා වර්තමානයේක අපිට ඉන්න පුළුවන් නම් මෙන්න මේ වර්තමානයේක හිතියොත් තණ්හාව නැති වෙනවා. ඒ තණ්හාව නැතුව මහා පුරුෂය වෙනවා. එතකොට අපි තේරුම් කරගන්න ඕනේ අතීත අන්තය කියන්නේ මොකක්ද? අනාගත අන්තය කියන්නේ මොකක්ද? වර්තමානයේ ඉන්නේ කොහොමද කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. මොකද දැන් අපි බොහෝ දුරට අතීත අන්තය කියලා සමහර විටක අපි හිතන්නේ අතීතයේ අපි කළ කී දේවල් සිහිපත් කරනකොට සිහි කරනකොට මේ අතීතාන්තය ඒ වගේම හෙට දවසේදී හරි තව ටිකකින් හරි අනාගතයේදී හරි යමක් කරන්න අපි හිතනවා නම් නෝපන්න දෙයක් ඉපද්ද වීම පිණිස කටයුතු කරමින් ඉන්නවනේ මේ අනාගතන්තය කියලා අපි හිතන්නේ. වර්තමානයේ ඉන්නවා නම් මැදයි කියලා. නමුත් මේ තන අර්ථය ඒට වඩා ටිකක් ගොඩාක් ගැඹුරුයි. කොහොම මධ්‍යම ප්‍රතිපදාව වුණොත් කිරිබොන පුංචිම ළමයෙක් දිහා බලන්න මේ පුංචි ළමයාට තියනවද තමන් කළ කී දේවල් අතීතය යනෝ සිහි කරන්න? නැහැ. එහෙනම් මම මෙහෙම කරන්න ඕන හෙට මෙහෙ යන්න ඕන කියලා අනාගතය ගැන කරන්න දේවල් තියෙනවද පුංචි ළමයාට? නැහැ. ඒ අන්ත දෙක අතීත අනාගත අන්ත දෙක නැත්නම් එහෙනම් වර්තමානයේක වෙන්න ඕනේ. එහෙනම් පුංචි ළමයාත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනෙක්. එයාත් තණ්හාව නැති කරන කෙනෙක්. එයාත් මහා පුරුෂයෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ඒ දරුවා කලුරිය කළොත් කෙලිම රහත් වෙන්න ඕනේ. වෙනවද? නැහැ. වෙන්නේ නැත්තම් ඒ කියන්නේ එහෙනම් මොකක් හරි අඩුවක් තියෙනවා. එහෙනම් ඔය කිව්වට උතන නෙමෙයි, ඔහොම එකක් නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. දැන් පුංචි දරුවා අතීතය ගැන හිතන්නේ නැහැනේ, අනාගතය ගැන හිතන්නේ. නමුත් වර්තමානයේ ඉන්නවා. හැබැයි ඒ වර්තමානයේ ඉන්නවා කියලා කියන්නේ අපි. නමුත් උතන තියෙන දෝෂේ මොකද්ද? මේ පුංචි ළමයවත් ඒ කියන්නේ අන්ත අතහැරුණොත් විතරමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාවේ හිටියොත් නැත්නම් වර්තමානයේ හිටියොත් අන්ත අතහැරෙනවා. අතීතාන්තය අනාගතාන්තය අතහැරෙනවා. අතීතාන්තය අනාගතාන්තය අතහැරුවොත් වර්තමානයේ ඉන්නවා. වර්තමානයේ ඉඳ ඉස්සර වෙලා අපි දත යුතුයි අතීත අන්තය කියන එක මොනතරම් දුරට නියෝජනය වෙනවද කියන එක දත යුතුයි. අනාගත අන්තය ගොඩනගින්නේ මොන වගේ තැනකින්ද මොන වගේ වටපිටාවක් තුලින්ද කියන එක දත යුතුයි. අන්න එතකොටයි අපි දන්නේ මම මෙහෙම හිටියත් තාම අන්තයක නේද ඉන්නේ. එතකොට අපි දන්නවා අපේ ප්‍රතිපදාව හරි ගිහිල්ලා නැහැ තාම. වැරදි කියලා දන්නවා. මම මෙහෙම හිටියත් අනාගත අන්තේ නේද ඉන්නේ. Taman දන්නවා. එහෙනම් දන්නවා අපි රැවටෙන්නේ මම මුලින් මතක් කළා අපිට සත්‍ය අවබෝධ කරගන්න නම් ඇත්ත දකින්න නම් ඉස්සර ඇත්ත දැනගෙන තියෙන්න ඕනේ. අපි හොයන කෙනාගේ විස්තර දැනගෙන තියෙන්න ඕනේ. එතකොට අපි ධහමක් හොයන අය නම් ඇත්තටම ධහමක් නම් ඕනේ අපි හොයන ධහම මොකක්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපි ටිකක් සම්මර්ෂණය කරලා බලමු අතීත අන්තය අනාගත අන්තය කියන කාරණාව මොනතරම් දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද? නියෝජනය වෙලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නායම් වික්ඛවේ කායෝ තුම්හකං නාපි අඤ්ඤසම් පුරාණ මිදම් වික්ඛවේ කම්මං අபிසංචේතිතං වේදිතං දක්ඛබ්බං
මහන්නේ මේ කය උඹලගෙත් නෙමෙයි වෙන කෙනෙකුගෙත් නෙමෙයි. මේ චේතනාවෙන් පිළියෙල වෙච්ච පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත චේතනාවෙන් පිළියෙල වෙච්ච වේදනාවට වස්තුවක් කොට දකින්න මේ ආයතන ටික. එතකොට දැන් අතීත අන්තය කියනකොට හොඳට දකින්න ඕනේ මේ චක්කුම්බික්කවේ පුරාණ කම්මං ඇහැ කියන පුරාණ කර්මය. එතකොට චක්කු විඥානය ඇහැට පේන රූප ඇහැ රූප චක්කු විඥානය කියලා අපිට පෙනෙන දැනගන්න මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ටික. පුරාණ අන්තය ඇසුරු වෙන ඔන්න ඔතෙන්ට එනකම්. කෙනෙක් අතීතය අනුව Taman කරපු කීපු දේවල් හිත හිතා ඉන්නවා නම් ඒ විතරක් නෙමෙයි ඒකත් අයිති අතීතයට. අතීත ප්‍රත්‍යයෙන් අතීත හේතුවකින් හටගෙන තියෙන යමක් තියෙනවා නම් ඒ ටිකත් අයිති අතීතයට. පෙර අවිද්‍යා කර්මයෙන් නම් හටගත්තේ මේ විඥානාවුක සලආයතන පස්ස වේදනා කියන ටික. මේ ටිකට හේතු හැටියට පෙන්වුවොත් අපිට පෙන්වන්න වෙන්නේ මොකක්ද? අතීතය. අපි ඇහැ පරිහරණය කරනවා කියන්නේ පුරාණය කන. පුරාණය පරිහරණය කරනවා. නේ? එතකොට කන, නාසය, දිව, ශරීරය පරිහරණය කරනවා කියන්නේ පුරාණය පරිහරණය කරනවා නෙමෙයිද? එහෙනම් මෙතන කෙනෙකුට ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ටික ඇසුරු කරගෙන ඉන්නවා කියලා කියන්නේ අතීත අන්තයකයි යයි. දැන් අර කුඩා ළමයා කියනකොට එයා තාම අතීත අන්තය අතහැරලා නෑ. එයා අතීත අන්තේ ඉන්නේ. වර්තමානයේ කියන්නේ නෑ එතෙන්ට. එතකොට ඒක අපි දකින්නේ අර හිතෙන් සිහි කරන සිද්ධිය විතරයි අතීත කියලා. නමුත් ඒකත් අයිති ඒ විතරක් නෙමෙයි අතීත ප්‍රත්‍යයෙන් අතීත හේතුවකින් හටගත්තා වූ ටික තාම ඇසුරු කරනවා නම් අතීතය ඇසුරු කරනවා වෙනවා. තව පැත්තකින් ගත්තොත් අපිට රූපයක් පෙනෙනවා කියන මට්ටම දකින්ද මේ ටික මොකද්ද? අතීතය. පෙනෙන මට්ටම අතීතය. සද්දයක් ඇහෙනවා කියන මට්ටම දක්වා ඉපදිලා තියෙන්නේ ඔක්කොම අතීතයක හේතු ටිකකින්. අතීතය කියන එක නියෝජනය වෙනවා සද්දයක් ඇහෙනවා කියන තැන දක්වා. මේ කනට තියෙන එකම නෑදෑය තමයි මොකද්ද? පෙර අවිද්‍යා සංඛාර විඥාන කියන පිටිපස්සට තියෙන හේතු ටිකක් තියෙනවා. නාසය, ගන්ධය, දිව, ශරීරය කියන මේ ටික ඔක්කොම අතීතය. අතීත ටිකේ ලක්ෂණය තමයි මේක හැබැයි මෙහෙම කිව්වත් ගොඩාක් ගැඹුරුයි මෙතන. අතීත ධර්මයන්ගේ ලක්ෂණය තමයි කිසිම වෙලාවක Tamanට හිතන්න කියන්න කරන්න බෑ. අතීත හේතුව අතීත අන්තය අපි ඇසුරු කරමින් දැන් මේ ඉන්නේ. අතීත අන්තය ඇහැ තියෙනවා, රූප තියෙනවා, චක්කු විඥානය තියෙනවා, කන තියෙනවා, ශබ්දය තියෙනවා, සෝත විඥානය තියෙනවා කියන මේ දැනුම දකින්ද මේ දැනුමෙන් මේවා ටික පරිහරණය කරන බව දකින්න අතීත අන්තය අත නොහැරයි අපි ඉන්නේ. එතකොට අනාගතාන්තය දකින්ද මේ ඇහැ ආරම්භය හෝ රූපය ආරම්භය හෝ චක්කු විඥානය ආරම්භය තණ්හාවක් ඇති වෙනවා නම් අලුතෙන් රාග දේශ මොහයක් ඇති කර ගන්නවා නම් මේ ටික දකින්ද අනාගතාන්තය. අනාගතේ කියලා අපි හිතන ටික විතරක් නෙමෙයි යම් හේතුවක් තියෙනවා නම් අනාගතයේ ඵල උපදවන ඵලයේ ඉපදිලා නැති වුණාට ඵලයේ උපදවන හේතුව තියෙනවා නම් අනාගතයේ ඒකට කියනවා මොකද්ද? අනාගත අන්තය කියලා. එතකොට කෙනෙකුට යම් කිංක සමුදය ධම්ම සම්බන්ධන්න යෝග ධම්ම යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දර්ශනයක් තිබුණොත් විතරයි වර්තමානයේ ඉන්නේ.
තියෙන දෙයක් පරිහරණය කරනකොට දැන් තියෙන දේ අපි කියමු gedara තියනවා කියලා යනකොට ඕගොල්ලෝ අතීතය නෙමෙයි මේ පරිහරණය කරන්නේ. තියෙන ගෙදරට නෙවෙයි. ගෙට ඇතුල් වෙනකොටම ඕගොල්ලෝ අතීතයයි පරිහරණය කරන්නේ. මෙතනින් එනකොට ඊට පස්සේ අනාගතයයි පරිහරණය කරන්නේ. gedara ඉන්නවා අපි ආපහු බහැරට යන්නේ අනාගතයේදී දැන් ඔතෙන්ට වෙලා ඉන්නේ මට යන්න ගෙදරක් තියනවා කියන තැනක. ඔය එතකොට අනාගතාන්තය අතහැරලා නැහැ. ගෙදරට යනකොට තියෙන ගෙදරකටයි ආවට පස්සේ ආපු ගෙදර තියනවා කියන්නේ. මොකද අතීත අන්තයමයි කරකෝල අනාගතාන්තයට දෙන්නේ අපිට. අතීත අන්තය අතහැරුණ නැත්නම් අනාගතය අතහැරෙන්නේ නැහැ. අනාගතය අතහැරුණ නැත්නම් අතීතයේ අන්තය අතහැරෙන්නේ නැහැ. ඒ කිව්වේ දැන් මෙතෙන්ට සාපේක්ෂව බලනද gedara හිටපු අවස්ථාව දැන් අතීතයට වෙලානේ. නමුත් අතීතයේ අතනහර ඔගොල්ලෝ මේ ඉන්නේ අතීත අන්තයේ ඉන්නේ gedara තියනවා කියන එක. ඒකම මෙතෙන්ට සාපේක්ෂව gedara තියනවා කියන අතීතේම තමයි ඔයගලන්ට අනාගතය හදලා දෙන්නේ. මට යන්න ගියකුත් තියනවා කියන දැනකින් ඉන්නේ. එකම ආරම්භම තමයි දෙපැත්තට යෙදෙන්නේ අපිට. නේද? හරියට වර්තමානයේක ඉන්නවා නම් අතීතාන්තයත් අනාගතාන්තයත් දෙක අතහැරෙන්න ඕනේ. ඒ කියන්නේ තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි කියන ටික අතහැරෙන්න ඕනේ. හිතෙන් විතරක් අතීතයේ සිහි කළා අනාගතයේ සිහි කළා කියන තැනකින් විතරක් නෙමෙයි අපි අතීත අනාගත කියන අන්ත දෙකට වැටුනේ. ජීවිතය තුලින්ම අතීත අනාගත කියන අන්ත දෙකේ අපි ඉන්නේ. වර්තමානයේක ඉන්නවා නම් මේ ජීවිතය තුලින්ම යදෙන්න ඕනේ. ඒ කියන්නේ තියෙන දෙයක් පරිහරණය කරන්නත් බෑ, පරිහරණය කරපු දෙයක් තියෙන්නත් බෑ. මම අර මතක් කරන්නේ දැන් අපි වතුරකට එබුණොත් අපේ ඡායාව වතුර වැටෙනවා. අන්න අපි දන්නවා අපි එබුණ හින්දාමයි මේ වතුරට ඡායාව වැටෙන කියලා දන්නකොට දැන් තිබුණ එකක් පරිහරණය කරන්නේ ඕන අතීතන්තේ නැහැ. අපි එතනින් අහකට යනකොටම දැකපු ඡායාව නැති වෙනවා කියලා දකිනකොට දැන් අනාගතන්තේ නැහැ. දැන් අන්ත දෙක අතහැරලා වර්තමානයේ ඉන්නවා. ඒක දර්ශනය. ඒක නුවණේ දෙන්න ඕනේ. මේ ගුණ හින්දාම හටගත්ත ඉදීම නැති වෙනකොටම නැති වෙනවා. ඒ විදිහට මේ මුළු ලෝකෙම හැම අරමුණක්ම ওই විදිහට උනොත් තමයි අපි වර්තමානයේ ඉන්නේ. තියෙන දේවල් හම්බ වෙනකන් හම්බ වෙච්ච දේවල් තියෙනකන් ඔගොල්ලෝ දකින්න මේ අන්ත දෙක මාරු කර කර ඉන්නේ. ඒ මෝඩකම තුල ඉඳගෙන උපේක්ෂාවේ වර්තමානයේක ඉන්නවා කියලා කිව්වට අපි වර්තමානයේ කියන තැනත් අතීත සංඥාව ඇසුරු වෙනවා. මේ දර්ශනය තුලින් වර්තමානයකට එන්න ඕනේ මිසක පුද්ගලයෙකුට වර්තමානයේ ඉන්න බෑ. මොකද එහෙම වුණොත් දැන් තිරසංගත සත්තු ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා කියන්න වෙනවා. ඒ තිරසංගත සත්තුත් අතීතය ගැන හිතන්නේ නැහැ, අනාගතය ගැන හිතන්නේ නැහැ. ওই තියෙන තරකොල් ටිකක් අකා යන වර්තමානයේ ඉන්නේ. දැන් ගවයෙක් වගේ සතෙක් ගන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ. එතකොට වර්තමානයේක අපි නිකම්ට කියන එහෙම වුණොත් ඊට පස්සේ තව ඔය ලේ මුත්‍රා පරීක්ෂා කරන ලැබ් වල ඉන්න අය හරි ඉක්මනට මිදෙනවා. ඇයි? මොකෝත් හිත හිතා ඉන්න මේ පේන දේ හොඳට වර්තමානයේ බලාගෙන ඉන්න තමයි වෙන්නේ යාට. සිවුම එක එක ඒවා හිතන්න නැතුව අර පොඩි කැමරා වලින් බලන්නේ. එතකොට මම මෙතෙන්ද මතක් කළේ අතීතයේ අන්ත කියනකොට ඔය අපි දන්න විදිහට මේ තීරණය කළ යුත්තේ අතීත අන්තය කියන එකේ තව ලක්ෂණයක් මම මතක් කරන්නම්. මේක තව ගැඹුරට යනවා කියලා මම කිව්වේ අතීතයෙන් හටගත්ත දේ අපේ ජීවිතයේ වෙලා තියෙන්නේ.
එතකොට ඒ ජීවිතයේ වෙච්ච දේ දැනුම් සහිතව ඉන්නවා කියන්නේ අතීත අන්තය ඇසුරු වෙනවා. අතීත අන්තය ඇසුරු වෙන එකමයි අනාගත අන්තය ඇසුරු කරනවා කියන්නේ. මම ඒක පැහැදිලි කරලා දෙන්න මාර. ඒ ටික බලාගන්න. ඒකේ gedara තියනවා කියලා මෙතන ඉන්නකොට gedara තියනවා කියලා දැනුම අතීතය ගැන තියෙන දැනුමමයි අපිට අනාගතය හැදුවේ. අතීතයේ යම්සේද අනාගතයේ එසේ. අනාගතයේ යම්සේද අතීතයේ එසේ. අනාගතයේ තිබුණොත් අතීතයේ තියෙනවා. අතීතයේ තිබුණොත් අනාගතයේ තියෙනවා. මේ දෙන්න නැති වුණොත් වර්තමානයේ තියෙනවා. වර්තමානයේ හිටියොත් මේ දෙන්න නැති වෙනවා. කියන සිද්ධිය වෙන්නේ. ඒකෙදි අතීතයේ නිමිති නැතුව ඔයගොල්ලෝ හිටියොත් අනාගතයට නිමිති නැහැ. මේ අන්ත දෙක නැති වෙනත් ඔයගොල්ලෝ අනිමිත්තයි කියන තැනකින් තමයි වර්තමානයේ ඉන්නේ. මම ඒකට අර උපමාවක් මතක් කරන්න ටිකක් කියනවා. කලින් කියනවා දැන් මේ ඇහි ස්වභාවය අතීතයෙන් හටගත්ත ඇහි ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කවදාවත් ඇහැ කියන එක දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඇහැ කියන එක පේන එකක් නෙමෙයි. ඔකට මම අර උපමාවක් ගන්න අවුරුදු 5-6ක පුංචි ළමයෙක් ගත්තොත් අවුරුදු 5-6ක පොඩි ළමයෙක් මේ ළමයාට හදවත වකුගඩු කියලා එකක් තියෙනවා නේ. නමුත් මේ ළමයා දන්නවද මට හදවත කියලා එකක් තියෙනවා වකුගඩුව කියලා එකක් තියෙනවා කියන එක පොඩි ළමයා දන්නවද? හදවත කියන එක අනිත්‍යයි වකුගඩුව අනිත්‍යයි කියලා බලන්න දන්නවද? නැහැ. එතකොට හදවත කියලා එකක් නැහැ වකුගඩුව එකක් කියලා එකක් නැහැ කියලා දන්නවද? හදවත කියන එක වකුගඩුව කියන එක තිබුණොත් තමයි ඒක තියනවා හෝ නැහැ හෝ කියන්නේ. වකුගඩුවම නැති වුණොත් හදවතම නැත්තම් එයාට ඒ අරබ තියනවා හෝ නැහැ හෝ කියන කතාවක් එයාගේ ලෝකේ නැහැ. දැන් කිසිම නිමිත්තක් නැහැ නේද එයාට? ඔන්න පොඩි ළමයා නිමිත්තක් නැති වුණාට ජීවිතේ එහෙම එකක් නැද්ද? එහෙම එකක් තියෙනවා ඒක ජීවිතේ වෙලා ජීවිතෙන් යෙදිලා නමුත් එයා දන්නේ නැහැ. Taman නොදන්නවා නම් ඒකෙන් Taman දුක් විඳිනවද? එයා දුක් විඳින්නේ නැහැ. ඒක ජීවිතේ. පුරාණ කර්මයේ ලක්ෂණය ඔන්න ඕක. පුරාණ කර්මෙන් හටගත්ත දෙයක ලක්ෂණය ඕක. ඔය පොඩි ළමයා ටිකක් ලොකු වෙනකොට මිනිහක් කපන එකක් දිහා බලලා හරි. පත්තරයකින් බලලා හරි. වීඩියෝ පටයක් දිහා බලලා හරි. මේ තමයි හදවත කියන්නේ හදවතේ කපාට මෙහෙම තියනවා මේ තමයි වකුගඩුව මේ තමයි වකුගඩුවේ හරස්කඩ කියලා දැන් වෛද්‍ය සිද්ධිය කරන මේ ඉගෙන ගන්නවා දැන්. දැන් ඔන්න හොඳට හදවත ගැන වකුගඩුව ගැන හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් තව කෙනෙකුට උගන්වන්න පුළුවන්. දැන් එයාගේ ලෝකේ දැනුම වකුගඩු තියෙනවා. දැන් එයා හිතාගෙන ඉන්නේ මගේ දැනුම යම්සේද වකුගඩුව එසේ වකුගඩුව යම්සේද දැනුම එසේ කියලා හිතාගෙන. ඒ කියන්නේ මේ තියෙන වකුගඩුව ගැන තමයි මම දන්නේ. මම දන්න වකුගඩුවයි තියෙන වකුගඩුවයි දන්නේ කියලා. දැන් ওই දැනුම නැති කාලෙත් මේ වකුගඩුව තිබුණා. මොකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් වකුගඩුව ගැන දුක් විඳින්න ඕනේ ටික නැද්ද මෙයාට? වකුගඩුව නරක වුණා කියලා දුක් විඳින්නත් පුළුවන්. වකුගඩුව තියනවා කියලා සතුටු වෙන්නත් පුළුවන්. හොඳට සතුටු සැප දුක් දෙක තමයි දැන් මේ උපන්නේ මෙයාට. දැන් ඔය අලුතෙන් තියෙන දැනුම නැති කාලෙදිත් මේ හදවත වකුගඩුව තිබුණ ජීවිතේ වල නමුත් දන්නේ නැහැ. ඔය අලුතෙන් වකුගඩුව ගැන ආපු දැනුම කියන්නේ මේ තියෙන වකුගඩුව නෙමෙයි. මේ තියෙන එක නැති වුනහම අලුතෙන් හදවතක් වකුගඩුවක් හදාගන්න තියෙන ටික කියන එක දැනගන්න. මේ මනෝමය ওই දැනගත්ත ටික. එතකොට අතීත අන්තය ඇසුරු වෙනවා කියලා කියන්නේ අර පුංචි ළමයා වගේ හිටපු දෙනව දැන් වකුගඩුව හදවත තියෙනවා. නමුත් එයා දන්නේ ලොකු වෙනකොට මේ මගේ හදවත මේ වකුගඩුව කියලා දැනුම යම්සේද වකුගඩුව යම්සේද එසේ කියලා අපි හිතින් දැනුමක් හදාගත්තනේ වකුගඩුව ගැන. දැන් උන් අතීත අන්තය අල්ලගෙන ඉන්නේ. ඒකම තමයි අනාගතේ වකුගඩුව හදාගන්නත් අපිට තියෙන්නේ. අර දැන් ගෙදර තියනවා කියලා දැන් ඉන්නේ. ඔය ඉන්න දැනුමම නේ ඕගලන්ට අනාගතේට ගෙදර ගෙනියන්න දෙන්නේ.
දැන් මේ තියෙන වකුගඩුව මට තියෙනවා කියන එකකින් ඔයගොල්ලෝ අතීතාන්තේ අල්ලගෙන හිටියොත් ওই තියෙන වකුගඩුවම තමයි හොයාගෙන යන්නේ. අනාගතාන්තේ. තේරෙන්නේ? ඒකේ දැන් වකුගඩුව කියපු එකේ පුරාණ කර්මෙන් හටගත් එකේ යථාර්ථය තමයි Tamanට නිමිති නැති තැන. වකුගඩුව නැත්නම් අතීත අන්තයේ අපි ඇසුරු වෙනවා කියනකොට අතීත අන්තයේ ඇසුරු වෙනවා කියනකොට මනෝමය අතීතයේ ඒ කියන්නේ මනසින් අතීතයෙන් හටගත් දේවල් ගැන දැනුම් ඇතුවයි ඉන්නේ අපි එතකොට. අතීත අන්තය දැන් අල්ලගෙන ඉන්නේ. අතීත අන්තය අල්ලගෙන හිටියොත් තියෙන දේ තමයි අනාගතයේ හට නොගෙන තියෙන්නේ. අනාගත අන්තයටත් යනවා. කියන්නේ. අපි මේ අන්ත දෙකෙන් මිදුනොත් වර්තමානයේ ශුන්‍යතාවයක් අපිට තියෙන අපි දන්නේ නැහැ. කියන තරකන් එනවා. එතකොට වර්තමානයේ නැදයි කියනකොට අනිමිත්ත බව ශුන්‍යත බවටම මේ දර්ශනය යනවා. ඔගොල්ලෝ අහලාදී අනිමිත්ත චේතෝ විමුක්තිය ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. ඒ කියන්නේ වර්තමානයේ පිටු නිවනම ලැබෙන. ගංගා යමුනා සරබු මහි වගේ ගංගාව ගැන කියලා බුදුරජාණන් දේශනා කරනවා මේ ගංගාවන් පෙර දිගට හැරලා පෙර දිගට නැමිලා පෙර දිගට බරව පවතිනවා. මහන්නේ ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට හැදලා නිවනට නැවිලා නිවනට බරව පවතින යම් කිසි කෙනෙක් අතීතාන්තයත් අනාගතාන්තයත් කියන අන්ත දෙක අතර වර්තමානයේ කිටියු නිවනටම නැඹුරු වෙලා ඉන්නේ යාගේ මනස. ලෝකේ ශුන්‍යතාවයට යනවා. ලෝකෙ නිමිති නැති වෙනවා යාට. කෙටියෙන් අපි ඔක ගමු එහෙනම් දැන් තේරෙන මට්ටමට ඔය දෙකෙන් තේරෙන්නේ නැති ඒ වගේ ඇහැට පෙනෙන මට්ටම දකින්ද පෙනෙනවා කියන මේ සිද්ධියම දකින්න අතීතාන්තය. පෙනෙන දේ ආරම්භය හිතනවා නම් කරනවා නම් මොනවා හරි හොඳට වේවා නරකට වේවා. පෙනෙන දේ ආරම්භය හිතුවොත් කිව්වොත් කෙරුවොත් ඒක අනාගතාන්තය කියලා දකින්න. ලෝකයට පුළුවන් මේ අන්ත දෙක ඇතුලේ ඉන්න මිසක ලෝකයේ තියෙන්නේ මේ අන්ත දෙක තුල මිසක වර්තමානයක නැහැ. ඒක මම කියන්නේ ලෝකයා වර්තමානයයි කියන එක තුලක් තියෙන අතීතයයි කියන එක දකින්න කියන එකකින් කිව්වේ. ඒ කියන්නේ ලෝකයා මේව පෙනෙන දේ තුල ඉන්න පුළුවන්. නේද? පෙනෙනවා කියන දේ නිර්මාණය වෙලා තියෙන අතීත හේතුවකින් නම් පෙනෙනවා කියන දේ තුල එයා වර්තමානය කියලා හිතාගෙන ඉන්නේ අතීතය තුලයි කියන එක දකින්න. පෙනෙන බවම නිර්මාණය වෙලා තියෙන තැනට කියනවා අතීතය ඇසුරු වෙනවා. උතෙන්ට එනකම්ම එයා එතකොට අතීත හේතු ටිකේ ඉන්නේ. පෙනෙන දේ ආරම්භය හිතනවා නම් කියනවා නම් කරනවා නම් මේවා නව කර්ම අලුත් ඒවා මේවා අනාගතයට ඵලයක් උපදින්න තියෙන හේතු ටික. එතකොට අනාගත අන්තයකයි මේ ඉන්නේ. කනට යම් ශබ්දයක් ඇහෙනවා නම් ඇහෙන මට්ටමම දකින්න අතීතාන්තය. ඇහෙන දේ ආරම්භය හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක අනාගත අන්තය. නාසයට ගඳ සුවඳ දැනෙනවා නම් දැනෙන මට්ටම දකින්න මොකද්ද? අතීතන්තය. එතකොට මේ ගඳ සුවඳ දැනෙන මට්ටම අතීතන්තය කියපු කාරණාව තේරෙනව නේද? මොකක් හින්දාද කිව්වේ කියන්නේ? එතකොට ඔන්න අතීතන්තය කියනකොට අපේ නුවණ යන්න ඕනේ ඒකට දක්වාම. ඒ කියන්නේ අර කාපු බීපුව සිහි කරන සිද්ධිය විතරක් නෙමෙයි අතීතේ. මේ සිද්ධියත් අතීතේ කියන එකයි. මොකද අපි හැම වෙලාවෙම අතීත සංඥා පරිහරණය කරන්නේ. මේ තැනට බිත්තිය කියන්නේ මේකට ඔරලෝසුව කියන්නේ අපි දැන් ඉගෙන ගත්තා නෙමෙයිනේ නේ. ඉගෙන ගත්තේ කවද්ද? එන ඔරලෝසුව දිහා බලනකොට බිත්තිය දිහා බලනකොට අතීතය අතුරු කරනව නෙමෙයිද මේ? අතීතය අතුරු කරනවා. වර්තමානය කියලා අපි හිතන අතීත සංඥාව පරිහරණය කරන්නේ. එතකොට දිවට රස දැනෙන තැන ඉඳලා කාපු වූ දේවල් සිහි කරන තැන දක්වාම කියපු කරපු දේවල් සිහි කරන තැන දක්වාම අතීතය. වර්තමානයේදී හිතන කරන දේවල් අනාගතය. කයට ගැටෙන මට්ටම අතීතය. ගැටෙන දේවල් ආරම්භය කුමන හරි විදියකට මොන විදිහකට හරි හිතනවා නම් කියනවා නම් කරනවා නම් හිතන්න කියන්න කරන්න පුළුවන් උනේ චේතනාව නිසා. ඒකම කාරණා. ඒ වගේම මේ අතීත සංඥා පරිහරණය කරන. ඒ කියන්නේ 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 අතීත සංඥා ප
මනෝ ස්පර්ශයෙන් දහම් සිතුවිල්ලක් පහළ වෙන තැනම අතීතන්තය ඒ අරබය නැවත හිතනවා නම් කියනවා නම් කරනවා නැවත හිතෙන්ම හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක අනාගතන්තය. gedara කියලා සිහි වෙනම අවස්ථාව අතීතන්තේ gedara ගැන විස්තර ටිකක් තව දැනගන්න පුළුවන් නම් ඊට පස්සේ ඒක අනාගතන්තේ. අම්මා දරුවා කියලා සිහි වෙනම අවස්ථාව අතීතන්තේ දරුවා ගැන මෙහෙම කරන්න ඕනේ කියලා කරන ටික gedara ගිහිල්ලා මෙහෙම කරන්න ඕනේ කියලා හිතන ටික අනාගතන්තේ. එතකොට මුළු තුන් ලෝකයේම කාමාවචර රූපවචර අරූපවචර කියන තුන් ලෝකෙම ඉන්නේ මේ අන්ත දෙකේ. ඒ නිසයි අන්ත දෙකේ ඉන්න හිඳයි අන්ත දෙක අතහැරලා මැද නැති හිඳයි තණ්හාව ඉක්මෙන්නේ නෑ යාට. මේ අන්ත දෙකේ ඉන්නකොට ඇති වෙන්නේ තණ්හාවමයි. තණ්හාව ඇති වෙනකොට මහා පුරුෂයා කියන්නේ හීන පුරුෂයා කියලා කියන්නේ. මහා පුරුෂයෙක් කියලා කියන්න බෑ. එතකොට කෙනෙකුට පුළුවන් නම් මේ අන්ත දෙක හඳුනගෙන මැද ඉන්න. එයාට තණ්හාව ඉක්මනවා. ඒකයි තණ්හාව නැති කරන්න හදන අපි ඉස්සෙල් දැනගෙන ඉන්නෝ තණ්හාව ඇති වෙලා තියෙන ප්‍රදේශය මොකක්ද? මැද ඉන්න කියලා උත්සාහවත් වෙනකොට මොකක් හරි මධ්‍යම ප්‍රතිපදාවක හිටියට අපි හිතන එකක හිටියට හරියන්නේ නැහැ. නේද? ඒ කියන්නේ මම යනවා ඇඩිලේඩ් වලට කියන එක හිතාගෙන අපි හිතුවට ඒ පාර තියෙන සිග්නල් වලට ඉතින් අපි හිතුවට වැඩක් නැහැ. ඒ පාර තියෙන්නේ මෙහෙම නම් අපි අරන් හිතුවට යවෙන්නේ මෙහාට. දැන් මෙහෙම කෙරුවට තණ්හාව නැති වෙනවා කියලා හිතාගෙන හිටියට අපි ඒ පාර තියෙන තණ්හාව පවතින විදිහට නේද? තණ්හාව නැති වෙන්නේ නැහැ. දැන් කොහොමද අපි ඇහැට පෙනෙනම අවස්ථාවත් අතීතය නම් පෙනෙන දේ ආරම්භය හොඳට හිතුවත් නරකට හිතුවත් මොන විදියට හිතුවත් අනාගත අන්තේ නම් දැන් කොහොමද අපි මේ ප්‍රශ්නේ මිදෙන්නේ? ඒ කියන්නේ දැන් ඔය අන්ත දෙක ඇසුරු වෙන්නේ නැති වෙන්න වුණොත් නේ මධ්‍යම වෙන්නේ. මධ්‍යම වුණොත් මේ අන්ත දෙක ඇසුරු නොවෙන්නේ. එහෙම වුණොත් මේ තණ්හාව නැති වෙන්නේ. කොහොමද අන්ත දෙක ඇසුරු නොවෙන්නේ? අපිට ඥාන දර්ශනයක් තියෙන්න ඕනේ. අතීතයෙන් හටගත්ත අතීත අන්තය ඇසුරු වෙන ලක්ෂණය දකින්න කෙලින්ම රූපයක් පේනවා කියන මට්ටම. සද්දයක් ඇහෙනවා කියන මට්ටම. එතකොට රූපයක් පේනවා කියන මට්ටම අපිට උපදින්නේ ඊතුරු ස්කන්ධ ටික ඔක්කොම යනවා ගිහිල්ලා. සද්දයක් ඇහෙනවා කියන එක අපිට තේරෙන්නේ ඊතුරු ස්කන්ධ ටික යනවා ගිහිල්ලා. දැන් මෙතනදී ක්‍රම දෙකකට තියෙනවා මේක කරන්න. තියෙන රූපයට රූපේ පෙනෙනම අවස්ථාව අතීතන්තයේ පෙනෙන රූපය අරඹය හිතුවොත් කිව්වොත් අනාගතන්තේ කිව්වා. ඒ හින්දා පෙනෙනම අවස්ථාව උපදිනකොට පෙනෙන රූපය ආරම්භය හිතන්නේ නැතුව රූපය ඇති උනේ මෙහෙමයි නැති උනේ මෙහෙමයි කියලා රූපයට හිතන්නේ නැතුව රූපය අල්ලගන්න නැතුව රූපය ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි බලන්ද අනිත් පැත්ත නෝන ගන්න. එතකොට රූපය අල්ලගෙන නැති හින්දා අපි රූපය අන්තේ නැහැ. එහෙම වුණාම රූපය ආරම්භය හිතනවා කියනවා කරනවා කියන එකක් වෙන්නේ නැහැ. රූපය ඇති වෙන හා නැති වෙන හැටි බලුවම මිසක රූපයට හිතුවේ නැහැ අපි. දැන් මේ පේන රූපයට මේ මිනිස්සෙක් කියලා හිතන එකක්. රූපය කියන එකක් ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා හිතන එකත් අතර වෙනසක් තියෙනවා. දැන් මෙතනදී රූපේම බලමින් හිටියොත් ඔන්න
අතීත අන්තේ. දැන් රූපේ පේනකොටම මේ පේනවා කියන සිද්ධිය ඇතිවෙන්න හේතු ටික අපිට බලන්න පුළුවන් වුණොත් මේ ඇහෙන් බලන නිසාමයි මෙහෙම පේන්නේ කියන තැනක අපි හිතියොත් ඥාන දර්ශනයකින්. එතකොට පේනවා කියන සිද්ධිය ඇතිවෙන හැටියකින් ඉන්නවා මිසක අපි. පේන දේ තුල අල්ලගෙන ඉන්නව නෙමෙයි. මේක ගන්න ප්‍රධානම දේ තමයි ඇහැට පෙනෙන දේ ඍජුව අහුවෙන්න දෙන්න එපා කියන එකක් මේ කියන්නේ. ජලය වගේ පේනකොට මිරිඟුව තියෙන තැනක මම අර කියන්නේ ඔකේදී අපි අර මම අර උපමාවක් කියනවා දැන් ඔය වතුරකට තිරිසංගත සතෙක් එමුණොත් එයත් වතුර වල අයිනට ගිය හින්දානේ එයාට ඡායාව පේන්නේ. හොඳට බලන්න මේ ඉබුණු හින්දම පෙනෙනව නේද කියන නුවණ නැති වුණොත් මෙතනින් අයින් වෙනකොට මේක නැති වෙනව නේද කියන නුවණ නැති වුණොත් වෙන්නේ මොකද්ද? කෙලින්ම වතුරේ පේන ඡායාව දැඩිව අහු වෙනවා. ඔන්න දැන් අතීතයේ හටගත්ත දේ අල්ලගෙන ඉන්නේ එතකොට. හොඳට මේ උපමාවෙන් බලන්න. තව සතෙක් ඉන්නවා කියන එකක ඉන්නේ. අතීත අන්තේ හිතියොත් වෙන පාඩුව තමයි පැත්තකට යනකොට දැකපු සතා ඉන්නවා කියලා අනාගතේ බලන්න යන තියෙන අන්තය හදලා තියෙනවා. ඉන්න සතාව බලාගෙන ඉන්නකොට පැත්තකට ගිහිල්ලා දැකපු කෙනා ඉන්නවා ආපහු බලන්න යන්න පුළුවන් විදිහට ඉන්නකොට මෙයා ඉන්නේ අන්ත දෙකේනේ. තේරෙනවද කියන්නේ? දැන් මේ උපමාවෙන් තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් මේ එහෙම ධර්මතාවයක් නැති වුණාට මෙයා ඉන්නේ අතීත අන්තයක. අන්තය කියන එක මනසෙන් හදාගන්න. ඒ කියන්නේ හිතපු කෙනෙක් වනේ දකින්නේ මෙයාද? මේ වතුරේ තව සතෙක් ඉන්නවා කියන තැනකයි තව එක්කෙනෙක් ඉන්නවා තව එක්කෙනෙක් ඉන්න කෙනෙක් වයි බලමින් ඉන්නේ. මෙයා එද්දෙස්සලා කෙනෙක් හිටියා කියන අදහසිනුයි අදහසයි තියෙන්නේ. ඒකනේ එහෙම කෙනෙක් ඉන්නේ. එහෙම හිටියොත් අනාගත අන්තය. ඔන්න දැන් ඒ අතීතාන්තයත් අනාගතාන්තයත් කියන අන්ත දෙක නිර්මාණය වුණේ වතුරේ තියෙන බල්ලා කියන එක අහුවෙච්ච එකත් පැත්තකට ගියාට පස්සේ ආපහු බලන්න යන්න පුළුවන් දෙයකින් බල්ලෙක් ඉන්න එක කියන කාරණා දෙක තුලනේ. ඔය දෙකම කැපෙන්නේ නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ දෙකම යාට ඇති උනේ මම මේ ඉබුණ හින්දම නේද මේක හටගත්තේ ඉබේම නැති වෙනකොටම නැති වෙනව නේද කියන පිටිපස්සට තියෙන නුවණ නැති වෙච්ච නිසා නේද යාට මෙහෙම උනේ කියන එක බලන්න. තේරෙනවද කියන්නේ? එතකොට ඒ සතාට වෙච්ච දේ තමයි මේ අරමුණේ අපිට වෙලා තියෙන්නේ. වතුරට එබුණාම තව සතෙක් ඉන්නවා කියලා පේනවා වගේ මේ තව අය ඉන්නවා කියලා දැන් අපිට පෙනිලා තියෙන්නේ මේ. තේරෙනවද? දැන් මේ පෙනිනවා කියලා හිතියාම අර සතාට පැත්තකට ගියාම දැකපු සතා ආපහු ඉන්නවා කියලා පේනවා වගේ. පැත්තකට ගියාම අපි දැකපු අය ඉන්නවා කියන එක හිතිනවා. දැන් අපි මේ ඉන්නේ අතීතාන්ත සහ අනාගතාන්ත කියන දෙකේ. දැන් වතුර ගාවට අපි ගියාම අපි දන්නවා අපි මේ එබෙන හින්දා නේද අපේ ඡායාව වැටෙන්නේ. එබුණාම අපි අහකට යනකොට ඡායාව නැති වෙනව නේද කියන දැනුමක් ඇතුව මෙහෙ බලාගෙන ඉන්නකොට වෙලා තියෙන්නේ මේ අදින් අහුවෙලා නැහැ. ඒ කියන්නේ දැන් අපි අතීතය නෙමෙයි පරිහරණය කරන්නේ දැන් තියෙන හේතුවකට ඇදිච්ච එකකුයි අපි පරිහරණය කරන්නේ. නුවණේ. දැන් අතීත දෙයක් නෙමෙයි මේ පරිහරණය කරන්නේ නුවණේ. මේ බුණු හින්දාමනේ මේ ඡායාව හටගත්තේ. මෙතන යනකොටම නැති වෙනවනේ කියලා පිටිපස්සට තියෙන හේතු ටික නිසා උපන්න දෙයක්. හේතු නැති වෙනවා. යංගිගේ සමුදය ධම්ම සම්බන්ධ නිරෝධම්. වර්තමාන මේ පෙනෙනවා කියන සිද්ධියේ ඇතිවීම නැතිවීම දැකීමෙන් ඉන්නේ අපි. ඒකේ තියෙන ලක්ෂණය තමයි තියෙන එකක් දකින්නේ හේතුන්ගෙන් හටගත් එකකුයි අපි මේ දකින්නේ දැන්. තියෙන එකක් නෙමෙයි අතීතන්ත නෙමෙයි. තේරෙනවද ඒකේ පිළි? ඒ කියන්නේ දැන් වතුරට වෙනකොටම අපි දන්නවා ඉබුණු නිසා හටගත්තේ කියනකොට තිබුණා කියන අදහස අතහැරෙනවා අපිට. එතකොට වෙන්නේ පැත්තකට යනකොටම දැකපු එක නැති වෙනවා කියනවා. මොකද මෙතන උපාදාන සහිතව නොහිටපු නිසා. ඒ වගේ
මේ පේන අරමුණක් පේනකොට පේන දේ ඇති වෙන හේතුවයි මේ හේතුව නැති වෙනවත් කියලා බලන්න පුළුවන් වුණොත් මේක අහුවෙලා නැහැ. ඒකමයි මම හැමදාම කියන්නේ මිරිඟුව දිහා බලනකොට ජලයේ පෙවුණා වගේ. දැන් මිරිඟුව දිහා දකිනකොට ජලය වගේ පේනවා. අපි දන්නවා පේන දේ තියනවා නෙමෙයි. එහෙම දෙයක් පෙනෙන්නේ මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේන්නේ ඇයි? මේ ඇහැ නිසා. ඇහැ මෙහෙම උනේ ඇයි? එහෙම පේන මේ ඇහැ නිසා එහෙම පේන්නේ. ඇහැ එතකොට ඇහැ කියන එක මේ නාම රූප නිසා මේ කය සවිඥානික වෙච්ච නිසා. කය සවිඥානිකුනේ හිත ප්‍රතිසන්දියෙන් ආපු නිසා. ඇයි හිත ප්‍රතිසන්දියෙන් කර්ම නිසා? කර්ම අවිද්‍යාව නිසා. කියලා මේ කාරණා ටික කියනවා. එතකොට ඒකෙන් අන්තිමට පෙන්නනවා අපිට මේ පේන්නේ තියෙන දේ නෙමෙයි. මේ පටිච්චසමුප්පාද තේරෙනකොට පේනවා මේ ආයතනෙට උපද්දලයි පරිහරණය කියන්න කියන එක ඔයගොල්ලෝ දැක්කොත් හරියට පොකුණට ඉබුණු හින්දා තියෙනවා කියන තැනක. එතකොට මෙහෙම අල්ලගෙන ඉන්න ගතිය නැහැ. ඇයි ඉතින් එහෙම අල්ලගෙන විදිහට ජීවිතය එහෙම දෙයක් තියෙනවා නෙමෙයි මේ හේතු ටිකෙන් උපන්නේ. හැබැයි හේතු ටික ඇතිවීම නැතිවීම නොදකින්න හැම වෙලාවකම ඕගලන්ට අහු වෙලා තියෙන්නේ. මේ පේන රූපේ. තිරසංගත සතාට වතුරට එබුණු නිසාමයි පේන්නේ කියන එක දකින්න අමතක වෙන හැම තැනකම ඡායාවේ තව සතෙක් දකි. ඒක ඇත්ත වෙයි. බුරයි. බුරලා පණි ඌට හපන්න. එතකොට බලන්න කොච්චර ඇත්ත වෙලාද කියන එක. බොරුව ඇත්ත වෙලා ඇත්ත නොදකිනකොට බොරුව කොච්චර ඇත්ත වෙනවද කියන එක පේනවා. ඒ සතා හිතින් හිතන එක මොනතරම් දැඩි වෙලා කියන එක පේනවා බුරණ එකේ. බුරණ එක මොනතරම් ආත්ම වෙලාද කියන එක පේනවා හපන්න පයින්. නේද? ඒ වගේ මේ ඇත්ත නොපෙනෙනකොට බොරුව ඇත්ත වෙලා මේ කෙනා ගැන බයින්න ගහන්න හිතන එක. හිතන කෙනාට බයින්න එකත් බයිනකොට පේන කෙනාට ගහන්න බයින එකක්. කියනකොට බොරුව මොනතරම් ඇත්ත වෙලාද කියලා බලන්න. ඒ සතා කරපු එකයි පොකුණේ ඡායාවක් කියලා නොදැක ඒක ඇත්ත වෙලා ඒ ඡායාවට බුරන ඒ සතත් ඒ ඡායාව හපා කන්න පයින් සතත් මේ පේන දේ ඇත්ත වෙලා ඉන්න කෙනාට හිතෙන් බයින මමත් ඉන්න කෙනාට වචනෙන් බයින මමත් ඉන්න කෙනාට ගහන්න බයින මමත් අතර වෙනසක් නැහැ. ඒ සතා පොකුණේ තියෙන ඡායාවට පයින් සතත් ඉන්න කෙනාට ගහන්න හදන මමත් අතර වෙනසක් නැහැ. එකම සිද්ධිය තියෙන්නේ. මොකද මේ අන්ත දෙක තියෙන්නේම රාග දේශ මොහ ඇති වෙන විදිහට. එතකොට මහ පුරුෂයා කියන්නේ සුමකේ ගිගාන්ට ගිහිල්ලා තියෙන කරන්නේ. එතකොට බැරි වෙලා හොඳට බලන්න ඕගොල්ලෝ ඇත්තටම මම කිව්වට නෙමෙයි මෙහෙම වෙනවද වෙලා උනේ ඇයි මෙහෙම මේ මෙයාට මෙහෙම වුණා නම් මෙහෙම දැක්කම මෙහෙම නොවෙනවනම් හේතුව මොකක්ද කියලා. ඒ වගේ ඒ අරමුණේම අපි අනිත් පැත්තට දකින්න නිසා අපි මේ ඡායාවක් හැටියට දකින්න නිසා ඒකද හේතුන්ගෙන් හටගත්ත නිසා තියෙන එකක් හැටියට දකින්නේ අතීතය අසුරු කරන්නේ තියෙන එකක් හැටියට දකින්නේ අනාගතයට හොයාගෙන යන්නේ ඒ හින්දා ඒකට අපි බයින්නෙත් නැහැ වර්තමානයේ ගියම තියෙන ලක්ෂණය තමයි ඒක ඇත්ත නැහැ ඇත්ත නෙමෙයි අපි වතුර තියෙන ඡායාව ආරම්භය මේ ඡායාව නම් හොඳයි නේද ලස්සනයි නේද කියලා හිතන්නවත් කැතයි කියලා හිතන්නවත් එහෙම හිතන්නෙත් නැහැ ඒකට ඒක කතා කරන්නවත් නැහැ. ඒකට ගහන්න හදන්නෙත් නැහැ අපි. එහෙම කිව්වොත් පිස්සු කියලා හිතනවා අපිට. කෙනෙක් කියවොත් ඇත්ත දකින්නකොට හිතනවා බොරුව කියන්නේ පිස්සු කියලා. දැන් පිස්සු හින්දා පිස්සු බව තේරෙන්න දැන් මේ ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ. ඇත්ත දැකපු දවසට තේරෙන්නේ මේ පිස්සු කියලා. දැන් මේ අරමුණේ ඔය සිද්ධියමයි තියෙන්නේ. මේ අරමුණේ මේ හේතු ටික නිසා මේ ලෝකේ පේන බව ඇති වෙලා තියෙන්නේ. නමුත් ලෝකේ උපදින හැටි නොදන්න නිසා තියනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ලෝකේ උපදින හැටි නොදන්න නිසා තියනවා කියලා හිතාගෙන. ලෝකේ නැති වෙන හැටි නොදන්න නිසා නැහැ කියලා හිතාගෙන ඉන්නේ. අනිත් පැත්තනේ. ලෝකේ කෙනෙක් උපදිනවා කියලා දන්නවා නම් එයා නැහැ කියන්නේ.
නේද? උපදින හැටි දන්නවනම් නැහැ කියන්නේ. නැති වෙන හැටි දන්නවනම් තියනවා කියන්නේ. කෙනෙක් තියනවා කියලා බැඳෙන්නේ හෝ නැහැ කියලා දුක් වෙන්නේ හෝ මේ ඇති වෙන හා නැති වෙන හැටි දෙක නොදැන Taman තුල මේ ලෝකේ ඇති වෙන හැටි හා නැති වෙන හැටි නොදැන මේ අන්ත දෙකේ ඉන්න හින්දා. ඉතින් මේ මජ්ජ සූත්‍රය ඉගෙන ගත්තා ඔය උපමාවෙන් ওই විදිහට දකින්න මේ අන්ත දෙකම ආයතන හයෙම මේ මජ්ජ සූත්‍රයෙන් පෙන්නනවා යම් කිසි කෙනෙක් මේ අන්ත දෙකකට නොපෙමින මධ්‍යම ප්‍රතිපදාවේ ඒ කියන්නේ අතීතාන්තයත් අතහැරලා අනාගතාන්තයත් අතහැරලා වර්තමානයේ හිටියොත් කියන එකෙන් කියනවා මොකද්ද? පේන දෙයකට නැඹුරු නොවි පේන දේ ගැන හිතන්නේත් නැතුව කියන ටික අතහැරලා වර්තමානයේ කියනකොට පේන දේ ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලනවා. පේන දේ ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලන එක පේන දේ හිතනවා නෙමෙයි. පේන දේ ඇති වෙන හා නැති වෙන හැටි නොදන්න කොටයි පේන දේ ඇත්ත වෙන්නේ. එතකොටයි ඒකට හිතන්න කියන්නේ කරන්නේ. මෙන්න මේ විදිහට හිතියොත් තණ්හාව ඉක්මනවා. එයා මහ පුරුෂයා කියලා අර ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ ස්වාමීන් වහන්සේ ආපු මාර්ගයේ ක්‍රමය ඔය නිසා. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩලමයි සසර දුක නැති කරගන්න වෙන්නේ. ඒ කියන්නේ නිවන දකින්න තියෙන එකම මඟයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා පෙන්නනවා. ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම කියලා කියන්නේ මැද. මැද කියන්නේ අන්ත නෙමෙයි. එතකොට මේ අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව දැනගෙන ඒකේ වඩපු කෙනෙක්මයි දුකෙන් මිදෙන්න පුළුවන්. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව කියලා මොනවා හරි දෙයක් නෙමෙයි හරියට කළොත් අපිට මෙන්න මේ වගේ තැනකට අපේ මනස එන්න වෙනවා, ගන්න වෙනවා. මෙතන තියෙන ලක්ෂණය තමයි හැබැයි දැන් අතීතාන්තයත් අතහැරලා අනාගතාන්තයත් අතහැරලා වර්තමානයේක මනස තියාගත්තොත් එයාට ස්පර්ශාන්තයත් එයා අතහැරලා. ස්පර්ශ සමුදයන්තට එයා ඉබේමයි අතහැරලා තියෙන්නේ. දැන් ඒකෙන් වෙනම බලන්න ඕනේ නැහැ. අර කියපුවන්ටත් ඔක්කොම අතහැරලා. එතකොට මේ පින්මුතුන්ට කොතනකින් හරි දහමක් ලැබුණොත් මේ නිවන් මාර්ගය පුරුදු පුහුණු කරන්න කියලා දර්ශනයකට ඔගොල්ලෝ ওই දර්ශනය තියලා බලන්න. ඔය මම කියන්නේ මගේ පෞද්ගලික දෘෂ්ටියක් නෙමෙයි. ඔයගලන්ට පේන මට්ටමේ. අතීත අන්තයේ මේතන දක්වාම ඇසුරු කරනවා නේද? මෙහෙම කළොත් ඇසුරු කරනවා නේද කියලා ඇදහිමකින් තොරව ඔයගලන්ට විතර්කණය කරලා බලාගන්න පුළුවන් මට්ටම මම පෙන්වන්නේ. එතකොට ඔයගොල්ලෝ බලන්න මේ මට්ටම ඔක්කොම ඇහැට පෙනෙනවා නම් රූපේ තියෙනවා, ඇහැ තියෙනවා, චක්කු විඥානේ තියෙනවා කී හරි අපි ඉන්නවා කියනකොට තාම ඉන්නේ අතීතාන්තයක නේද කියන කාරණාව දකින්න. මේ තුලින් යම් ශික්ෂණයක් ලැබේ නමුත් අදාළව සිද්ධිය උනේ නැහැ කියන එකයි කියන්නේ. ඒක හොඳ නැහැ කියන එක නෙමෙයි. ඒ තැන මධ්‍යම ප්‍රතිපදාවම නෙමෙයි. තාම ඒ අතීත අන්තය අපි ඉන්නේ කියන එක දකින්න. එහෙම මුකුත් හොයන්නේ නැතුව පිළින ඇහෙන දේ අරමේ හිතනවා කියනවා කරන තැනක හිතුවොත් අනාගත අන්තේ නේද? එහෙනම් පෙනෙනවා කියන දේ ඇති වෙන හා නැති වෙන හැටි. පෙනෙනවා කියන දේ ඇති වෙන හා නැති වෙන හැටි කියනකොට පෙනෙන එක ඇතුලේ බැලුවට හරියන්නේ නැහැ. මේ ලෝකේ ඇති වෙන හා නැති වෙන හැටි බලන්න කියලා බලන එකට මොනවද ලෝකෙ ඇතුලේ ඉඳගෙන ඒක පවුරු ගෑම තුල. ඒක හරියන්නේ නැහැ. එහෙනම් මේ පෘථිවියේ තියෙන තැනට පිටට නොවන ගිහිල්ලා මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන හින්දා මේක තියෙන්නේ ගුරුත්වාකර්ෂණය නැති වුණොත් මේක නැති වෙනවා කියන තැනකින් බලන්න වෙනවා අපිට. ලෝකේ අපි නිකන් මේ භෞතික වශයෙන් තියෙන එකක උනත් ඇති වෙන්නේ නැති වෙන බලන්න. මේ gediya ඇතුළට ඇවිල්ලා මේ පොළොව හාර බලලා මේක කවදාවත් නැති කරන්න පුළුවන් වෙයි. ඇති වෙනවා හෝ නැති වෙනවා කියන එක බලන්න ඕනත් ඒකෙන් පිටට යන්න වෙනවා අපිට. නේ? ඒ දේ ඇතුළේ ඉඳගෙන කවුරුද බලන්න බෑ. ඒ වගේ ඇහැ රූප චක්කු විඥාන ඇති වෙනවා නේද නැති වෙන්නේ මෙහෙමයි කියන එක බලන්න ඕන පිටට යන්න වෙනවා හේතු ටිකට. ඇහැ ඇතුළට ගිහලා රූපේ චක්කු විඥාන ඇතුළට ගිහලා බලන්න බෑ. එතකොට ඒකම ඒක ඇතුළේ ඉන්නේ. එතකොට මෙන්න මේ සූත්‍රයෙන් අපිට පෙන්වන හරියට කෙනෙකුට නිවන් දකින්න ඕනේ නම් හරියට නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මෙහෙම මනසක් පවත්වා ගත්තොත් කියලා හරියට කිසිම වැරදීමකින් තොරව දැන් උඩ අහසේ වාහන
ප්ලේන් එකක් යනවා නම් නැවක යනවා නම් දෙපැත්තේ මග සලකුණුවක් තියෙනවා නම් මතක තියාගන්න කමන්නේ. මේ වලාකුළයි කියලා. මොකද සමහරු ඔය නුවණක් නැති කෙනාට එහෙම මාක් තියාගන්න පුළුවන්. මොන එක්කෙනෙක් දැන් ගඟ බෝට්ටුවක දැන් නැගලා යනවා ගමනක්. ඉතින් බුලත් පිටකුත් හප යන්නේ. හප යනකොට දැන් අතේ හුණු ටිකකුත් තියෙන ගිරේ වැටෙනවා වතුරට. ඒ පාර බෝට්ටුවේ ටක් ගාලා ඉරක් ඇඳගත්තලු එන ගමන් ගන්න මෙන්න මෙතනින් තමයි වැටුනේ. ඒ කියන්නේ වැටුණු තැනින් ආපහු එනකොට ඒ දැන් වැටුණු තැනින් ටක් ගාලා ඒ වෙලාවම ටක් ගාලා වැටුණු තැනින්ම මාක් කරගත්තලු වතුර තියෙන තැන ගිරේ බෝට්ටුවේ හුණු ටිකකින් මෙන්න මෙතනින් තමයි ගිරේ වැටුනේ කියලා එන ගමන් ගන්න. පුළුවන් ඒද ගන්න. ඒ වගේ දැන් උඩ මොකක් මාක් තියාගත්තට මෙන්න මේ වලාකුළයි කියලා ආයෙනකොට එතන නෑ. හොයන්න බෑ. එහෙම උඩ නිමිති නෑ. ඒ වගේ තැනකට අලුතෙන් හදාගෙන තියෙන අපි මාලිමාව කියලා එක හරියට තියනවා යන්න ඕනේ තැන. ඒ වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මෙතෙන් ඉඳලා එතෙන්ට යන දුන්නු මාලිමාවක් වගේ හරියට. ඔයගලන්ට කෙලින්ම තියනවා යන්න ඕනේ හැටි. චුට්ටක් එහාට ගියත් තේරෙනවා දැන් අන්තේ මෙහාට ටිකක් ගන්න මෙහාට ටිකක් වෙනවා අන්තේ මෙහාට ගන්න කියලා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. දැන් මාලිමාව ඒක මාලිමා ගත කෙරුවොත් අර මැප් එකකට තියලා යන්න ඕනේ තැන චුට්ටක් හරි තියෙන පාරෙන් ආයෙම වුණොත් අරයට එනවා. දැන් හැරිලා තියෙන්නේ උන් අන්තක මෙච්චරක් වමට ගිහිල්ලා තියෙන්නේ ආපහු මෙතෙන්ට එන්න ඕන අන්තක මෙච්චර දකුණට ගිහිල්ලා තියෙන්නේ. මේ මාලිමාවක් වගේ මේ දහම හරියට හොඳට නුවණක් තියෙන කෙනාට තේරෙනවා දැන් අපි මේ වැරදිලා තියෙන්නේ. ඉතින් මේ ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ. එතකොට මැප් රීඩින් ටිකක් පුරු වෙන්න වෙනවා. මේ ඒ වගේ මේ මජ්ජ සූත්‍රයේ හරියට නිවන් දකින කෙනාට මග සලකුණු නැති අහස යන කෙනාට මග සලකුණු නැති වතුර යන කෙනාට මග සලකුණක් නැතත් එතෙන්ට ගෙනියන්න උපකාර වෙන මහලිමාවක් වගේ ජීවිතයේ මේ අන්තයි කියලා වෙනම නොදන්නවා වුණාට ඒ තැන් හඳුනගෙන අන්තික නොයට යන්න තියෙන තැනක් වගේ හරියට මේ මජ්ජ සූත්‍රය. ඒ නිසා මේ සූත්‍රයේ වටිනාකම මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් ගැඹුරුයි. තවත් සමහරට ගැඹුරු වෙන්න පුළුවන්. මම මතක් කළා ගැඹුරු නැහැ සූත්‍ර ධර්මයේ අර්ථය. අපි දුර්වලයි. ඒ නිසා තමන්ගේ දුර්වල බව හදාගෙන මේ ධර්ම අවබෝධ කරගෙන මේ දුක්ඛාග සතරෙන් මිදෙන්න හැමදෙනාම උත්සාහවත් වේවා. ඒ සඳහාම මේ දේශනාව හේතු කුනිස් වෙනු වේවා. දෙකම සාධනා දෙකවත්. දැන් කල්පනා කරගන්න ඕනේ. අද දවසේදී හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවලට කටයුතු කාරණා තිබුණත් මේ ස්ථානයට ඇවිල්ලා මේ ධර්ම ටිකක් ශ්‍රවණය කරලා බොහෝ වටිනා කුසල සම්භාරයක් රැස් කරගත්ත කල්පනා කරගන්නට මේ සීල ආකාරයෙන් පහළ කරගත්ත සීල කුසලයන් ලෝක සම්බුද්ධ ශාසනයෙන් මේ පින්මුතුන්වත් මේ පින්මුතුන්ගේ ගෙවල් දොරවලට රක්ෂා දෙත්තාන්ට අධිප්‍රේතුත් ශාසන නාම කෘෂ්ඨකාරක සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසු වල දිනු කරගනිත්වා දෙවියන් පතන බෝධිකින් මුතුන් වන සනසෙත්වා කියලා සාධනා දෙත්වා. ඒ වගේම අදවතේ සිද්ධ කරගත්ත මේ සීලෝම කුසල ධර්ම අපේ ගෞරවනීය පඬිතුන් වහන්සේතුමා වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා කරන කෙන ශාසන නාම කටයුතු දියුණු කරගන්නට මෙම කුසල ධර්මයේ ජීවිත වලට හේතු උපනිශ්‍රේම වේවා කියලා සතුටුනවා. විශේෂයෙන්ම මේ මක්ඛන පරක් පෙරක් නැති දුක් සහගත සංසාරයෙන් ඈතර වෙන්න මේ ලෝක සත්වයාට තියෙන එකම මග තමයි මේ සත්‍යධර්මය. ඒ සත්‍යධර්මයේ ආලෝකයෙන් බිඳක් ඔබ තුලට ලබා දීලා අවිද්‍යාව අන්ධකාරය දුරු කරලා මේ සසර දුකින් එක මොහොතකට හෝ ඈතර වේවා කියන කලන සිත් ඇතුව තමන්ට කරන්න ශක්තිය නැතත් එබඳු යහපත ලෝකයට කරවලා දෙන්න ඕනේ කියන කලන අදහසෙන් අද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් සපයනවා. ඒ පත්මසිරිලියනගේ මහත්මයා එතුමාට එම මැතිණියටත් ඒ දරුවන්ටත්
ඒ වගේම සුජීවත්ව ආශ්‍රය කරන මෞපිය ගුරුවරයා ආදී සියලු දෙනාටත් මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දැරීමේ කුසලානිසංසය නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා. ඒ වගේම එතුමන් නමින් නැසී කාල යාත්‍රා කළ සියලු දෙනාටත් මේ කුසල ධර්ම එකසේ හේතු උපනිශ්‍රේ වීමෙන් ඒ අයද සසර දුකෙන් මිදී උතුම් නිවන සැනසෙත්වා. මේ පත්මසිරි මහත්මයා ඇතුළේ සියලුම දෙනාටත් මේ කුසල ධර්මයන්ගේ ශක්තියානුභාවයෙන් සූචි මහා ගුණය අනන්ත ගුණානුභාව වලින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා. උතුම් වූ නිවන සැනසෙන්නට මේ කුසල ධර්ම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුනාදයක්. ඒ වගේ මේ පින්වත් සියලුම දෙනාටත් මේ සඳහා උදව් උපකාර කළ සහ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාටත් මේ කුසල ධර්ම උතුම් නිවන් පිණසම හේතු උපනිශ්‍රේ වේවා කියන අදහස ඇති කරගන්නට. ඒ වගේ මේ පින්වතුන් නමින්සේ කාල යාත්‍රා කළා වූ සියලුම දෙනාටත් මේ කුසල ධර්මය හේතු උපනිශ්‍රේ වීමෙන් දුක් ඇති ස්ථානවල සිටින දුකින් අත මිදෙසපත් භාවයටපත් වීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා ඕම වන්දනා කරගන්නට. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ චතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු.